අද ආරම්භයේ පාඩමාලාවේ 10 වෙනි පාඩමට අපි යොමු වෙනවා ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණත්වය ලබන්නේ කෙසේද? සිංහල පාඩම් පොත්වල 8 වෙනි පාඩම. දැන් පාවුල් කියනවා එපිස පළවෙනි පස්වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ පෙරලා බැලුවොත් එහෙම බොණ්ඩ එපා, බීලා මත් වෙන්න එපා, ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්න, පිරෙමින් ඉන්න. ඒ කියන්නේ ඒක නියම දේ නෙවෙයි. බීමත්කම යම්කිසි පිරවීමක් නේ කරගන්න හදන්නේ. බීමෙන් යම්කිසි පිරවීමක් කරගන්න හදනවා. නමුත් ඒක සැබෑ දේ නෙවෙයි. සැබෑ දේ තමයි ආත්මයන් වහන්සේගෙන් බීම. ආත්මයන් වහන්සේගෙන් පිරීම තමයි සැබෑ දේ වෙන්නේ. ඒ නිසා ඔහු ධෛර්යමත් කරනවා ඇදහිලිවන්තයන්ට නිතරම කළ යුතු කාර්යයක් හැටියට ශුද්ධාත්මයෙන් පිරෙමින් ඉන්න කියලා. ඔහු දකිනවා මං හිතන්නේ අඩුවක් හැටියට කට ළඟට පිරුණු නැති ශුද්ධාත්මයෙන් කට ළඟට පිරුණු නැති ජීවිතයක් තියෙන එක අඩුපාඩුවක් හැටියට ඔහු දකිනවා. ඔහු හඳුනාගෙන තියෙනවා ශුද්ධාත්මයෙන් පූර්ණ වූ මිනිසෙක් සහ පූර්ණ නො වූ මිනිසෙක්ගේ වෙනසක් තිබෙන බව හඳුනාගෙන තියෙනවා. එතෙන්ද කියන්නේ එක වතාවක් දැන් ඔයගොල්ලෝ තේ වෙනකොට අද බීමක් බිව්වා. එහෙම නැත්නම් අපි තේ එකක් බොනවා. ඒ වගේ එක වතාවක් බොන දෙයක් ගැන නෙවෙයි මෙතනදී කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඒක දිගටම පිරෙන්න යම්කිසි විදියක දිගටම පිරීමක් කළ යුතුයි. අපි බලමු විස්තරාත්මකව බලනකොට සමහර දේවල් ඔයගලන්ට තේරෙවි කොහොමද මේක වෙන්නේ කියලා. ශුද්ධාත්මයේ Taman තුල තිබෙන කිතුණුවා සහ ශුද්ධාත්මයෙන් පිරුණු කිතුණුවන් අතර තියෙන වෙනස මොකද්ද? මම එහෙම ඇහුවොත් මොකද්ද ඔයගොල්ලෝ කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේ Taman තුල සිටින කිතුණුවා සහ ශුද්ධාත්මයෙන් පිරුණු කිතුණුවා. කෙනෙක් කියාවේ මේ දෙක එකයි වගේ කියලා. නැත්නම් කෙනෙක් විස්තර කරාවේ මේ දෙක වෙනස් කියලා. අපි බලමු මේ පාඩමේ ඉතුරු කොටස දිගටම මේ දෙකේ වෙනස මොකක්ද කියලා. පුංචි උදාහරණයක් මම කියන්නම්. දැන් අපේ ගෙදරවල වල තියෙනවා නොයෙකුත් විදුලි උපකරණ. දැන් මේ ටීවී එක මේ VCD එකම බැලුවත් ඒකේ තියෙනවා එක මෝඩ් එකක් එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ප්ලග් එක ගැහුවාම පුංචි ලයිට් එකක් පත්තු වෙනවා. දැකලා තියෙනවා ස්ටෑන්ඩ් බයි ලයිට් කියලා ලයිට් එකක් තියෙනවා. මේ මෙතන අයිනේ තියෙන පුංචි රතු ලයිට් එක. මේ රතු ලයිට් එක පත් වෙනවා ස්ටෑන්ඩ් බයි ලයිට්. ඒ කියන්නේ ඒක ඇතුලේ බලය ලැබලා තියෙනවා. හැබැයි ඔන් කරලා නැති වුණාට. එතකොට මෙතන විස්තර කරනවා ස්ටෑන්ඩ් බයි එකේ තියෙන උපකරණයක් සහ ඔන් එකේ තියෙන උපකරණය අතර තියෙන වෙනස වගේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ Taman තුල සිටින කිතුණුවා සහ ශුද්ධාත්මයෙන් පූර්ණ වුණු කිතුණුවා. ඒ පුංචි උදාහරණයක් ආශ්‍රයෙන් හිතන්න බලන්න. Taman තුන බලයක් තියෙන එක්කෙනා වෙනයි. ඒ බලය නිසි විදිහට හසුරුවමින් එහෙට මෙහෙට යනවා. මේක මහා ලොකු ක්‍රියාකාරීත්ව ගොඩක් සිද්ධ වෙනවා මේ යන්ත්‍රය තුළ මේ වෙලාවේදී. මේක ඔන් කරලා තියෙන නිසා. නමුත් ස්ටෑන්ඩ් බයි එකේ තියෙනකොට එහෙම මුකුත් වෙන්නේ නැහැ. නමුත් රෙඩි වෙලා පවර් එක දෙන තියෙනවා. විදුලිය එතන ලෑස්ති වෙලා තියෙන ඕන වෙලාවක ක්‍රියා කරන්න. මෙන්න මේ දෙක වගේ තමයි මේ දෙකේ මේ ශුද්ධාත්මයෙන් පිරුණු කිතුණුවා සහ ශුද්ධාත්මයන් වහන්සේ Taman තුළ වසන ශුද්ධාත්ම බෞද්ධත්වයෙන් ලැබූ කිතුණුවා අතර තියෙන වෙනස. ඒත් ශුද්ධාත්මයෙන් පිරෙන්නේ කොහොමද? බයිබලයේ ක්‍රියාපතර පෙරවලුවොත් එහෙම අපි දකිනවා ගෝලයෝ ශුද්ධාත්මයෙන් පිරුණා කියලා. ඒ වගේම බොහෝ අවස්ථාවල් බයිබලයේ පුරාම තැන් තැන් වලින් අපි දකිනවා සෙනග කිතුණු සභාව ශුද්ධාත්මයන් වහන්සේව අත්දකින්නවා. නොයෙකුත් විදිහේ අත්දැකීම් වලට එකතු වෙනවා. නොයෙකුත් විදිහේ අත්දැකීම් මේ සෙනග අත්දකින්නවා. එතකොට මේ සෙනග දිහාව පොදුවේ බැලුවාම අපි දකිනවා කොටස් 4කට අයිති සෙනග මෙතන ඉන්නවා කියලා දකින්න පුළුවන්. ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය සහ කිතුණු ස්වභාව දිහා බලනකොට කොටස් 4කට, ඒ කියන්නේ ප්‍රතිචාර 4ක් වගේ දක්වපු සෙනග කාණ්ඩ 4ක් අපිට දකින්න පුළුවන් වෙනවා. එක කාණ්ඩයක් අපි දකිනවා උළු ලියා ගන්න ආසාවෙන් බලා සිටිය අය. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ දෙවනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා පෙන්තකොස්ත දිනේ වෙනකොට ඒ හිටපු ගෝලයෝ 120 දෙනෙක් රැස් වෙලා උඩුමහලේ ඔවුන් යාඥාවෙන් ඔවුන් බලාගෙන සිටිය තැන රැඳී හිටියා. ආසාවෙන් බලා සිටිය සෙනග. ඒ හිටපු ගෝලයෝ ලොකු පිපාසයකින් ඔවුන් මීට දවස් කීපයකට ඉස්සෙල්ලා යේසුස් වහන්සේගේ වචනය අහලා තිබුණා. පොරොන්දු වූ පියන් වහන්සේගේ පොරොන්දුව ලැබෙන තෙක් බලා ඉන්න. යන්න එපා නුවර නැවතිලා ඉන්න ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබෙන තුරු. ඉහළින් බලෙන් සරසන තුරු නුවර රැඳී සිටින්න. මේවා අහලා ඒ අය ඌමනාවකින් තීරණයක් අරගෙන රැඳිලා
ආසාවෙන් බලාගෙන දැන් වැగిරේවි දැන් ඒවි. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මෙතෙක් කල මොනවත් උනේ නැහැනේ මීට කලින්. මේ ශුද්ධාත්ම වැగిරීම කියන එක ශුද්ධාත්මයන් වහන්සේ දෙනවා කියන එක මීට කලින් ලබලා තිබුණු අත්දැකීමක් නන් නෙවෙයි. ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ මේක මෙහෙමයි වෙන්න යන්නේ කියලා. නමුත් මොකද්දෝ නොයවසිල්ලකින් බලන් හිටියා. දැන් මොකක් හරි වෙවි. දැන් මොන හරි වෙවි. අපි දැකපු නැති දෙයක්, අපිට පුරුදු නැති දෙයක්, අලුත් දෙයක් දැන් වේවි කියලා බලාගෙන හිටියා. අන්න ඒකයි පිපස්සේ. අන්න ඒ වගේ තිබහක් අවශ්‍යයි. ඒ වගේ නොනවතින උනන්දුවක් අවශ්‍යයි. තවත් කොටසක් අපි දකිනවා. ඒ අය අකමැති නෑ, විරුද්ධ නෑ. හැබැයි අර වගේ උනන්දුවෙන් බලා සිටියේ නෑ. අකමැති නොවන විරුද්ධතාවයකුත් නැති කොටසක් තව දකින්න පුළුවන් වෙනවා. ක්‍රියා 8 14 ඉඳලා 17ට. මෙතන සඳහන් කරනවා මේ සමාරිය හිටපු සෙනග කියලා. සමාරියෙත් හිටිය ඇදහිලිවන්තයෝ වගේක්. ඒ අයට මෙහෙම අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ අය අලුතෙන් යේසුස් වහන්සේව විශ්වාස කරන්න පටන් අරගෙන තිබුණා. ඒ වුණාට ඒගොල්ලෝ මුකුත් දැනගෙන හිටියේ නැහැ. අපි මේව අහලා තිබුණේ නැහැ කියලා. ඒ වුණාට ඔවුන් ඒකට විරුද්ධතාවයක් දැක්ුවේ නැහැ. එතකොට තේරෙනවා අමුතුවෙන් ඌමනාවකින් බලන් හිටියේ නෑ. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ මේ මොකවත්. හැබැයි පේත්‍රුස් යෝහානුයි නේද? ගිහිල්ලා අත්ලැබුවාම ශුද්ධාත්මයන් වහන්සේ වුන් මතට වැగిරෙන වෙලාවේදී ඒ ගැන කිසිම අමනාපයක් තිබුණෙත් නෑ. මොන හරි බලවත් දේවල් සිදු වෙන්නේ නැති. ඒක දැකලා එතන හිටියා සීමොන් කියලා මිනිහෙක්. එයා හිතුවා මම මේක ඩිප්ලෝමා එකක් ගන්නවා කියලා. එයා ගියා ප්‍රයිවට් ලෙසන්ස් ගන්න කියලා. මට බැරිද මම සල්ලි දෙන්න. මට දෙන්න බැරිද මේ බලය? මොන හරි දෙයක් සිද්ධ වෙන්න ඇති. සීමොන් වගේ කෙනෙකුණත් එහෙමනේ. එයා වුණත් එයා දැනගෙන හිටියෙත් නෑ. එයා මීට කලින් අත්දැකලා තිබුණේ නෑ. හැබැයි එයා උණත් උත්සාහ කෙරුවා මේක ගන්න. ඒ සමහරේ හැටි වෙන්නේ නැති සමහර විට. ඊළඟට තවත් කාණ්ඩයක් ඉන්නවා. දැන් කලින් හිටියේ අකමැති නැති විරුද්ධ නැති අය. විරුද්ධ කාණ්ඩයකුත් හිටියා. එයින් විශේෂ ප්‍රධාන පුද්ගලයෙක් අපි දන්නවා සාවුල්. කියන්නේ පාවුල්. පාවුල් වෙන්නේ ඉස්සෙල්ලා සාවුල් කියන එකන ක්‍රියා 9:1 සාවුල්ගේ විරුද්ධවාදී ක්‍රියාවල් දකින්න පුළුවන් වෙනවා. ක්‍රියාපොතේ 9:1. ඒ වුණාට ඒ කොටස බැලුවාම අපි දකිනවා ඔහු දමස්කයට යන අතරමඟදී ඒ පාරේදී ලොකු වෙනසක් ඇති වෙනවා. සම්පූර්ණ වෙනස්කමක් ඇති වෙනවා. 17 වෙනි පදේ වෙනකොට කියනවා ඔහු ආත්මයෙන් පිරෙනවයි කියලා. ඊට පස්සේ ඔහු දමස්කයට ගිහිල්ලා ගෝලයන් එක්ක එතන ටිකක් නැවතිලා ඉන්නවා. නැවතිලා ඉඳලා මෙන්න එක පාරට සිනගෝගවල දේශනා කරන්න පටන් ගන්නවා. මොනවද දේශනා කරන්නේ? යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා. මේ ටික කාලයකට ඉස්සෙල්ලා පීඩා කරගෙන හිටපු මිනිස්සයා සම්පූර්ණ අනිත් පැත්තට ගහලා. එහෙම නැත්නම් හරි පැත්තට ගහලා කියන්න පුළුවන්. සම්පූර්ණ වෙනසක් ලොකු පෙරලියක් විප්ලවයක් එයාගේ ඇතුලේ සිදු වෙලා. මගදී යේසුස් වහන්සේ හමු වුණා පාර මැදදී. ඊට පස්සේ එතනදී ශුද්ධාත්මයෙන් පිරුණා. ශුද්ධාත්මයන් වහන්සේ උ මත වැగిරුණා. ඊළඟට ඔහුගේ අර තිබුණු ඇස් වලින් කොරපොතු වගේ දේවල් ගැලවුණා කියලා එතන කියනවා. ඒ ඔක්කොම දේවල් ඉවර වුණාට පස්සේ ඉවත් වුණාට පස්සේ ඔහු සම්පූර්ණ පරිවර්තනයක් හරහා ගියා. ලොකු පරිවර්තනයක් ඔහු තුල සිදු වුණා. ඊළඟට තවත් જાතියක් ඉන්නවා. ක්‍රියා 19 ඉඳලා 6ට. නොදන්න අය. එපිසේ හිටියලු. එපිසේදී පාවුල්ට හමුණා කණ්ඩායමක්. ඒගොල්ලෝ කිව්වා අනේ අපි නම් ශුද්ධාත්මයක් ගැන අහලවත් නැහැ කියලා කිව්වා. අහලා නොතිබුණාට බෞතිස්ම වුණා ශුද්ධාත්මයන් වහන්සේ උන් මතට වැගිරුණා. උන් පිළිගත්තා ඒක. දැන් ඔබ හොයලා බලන්න ඔබත් එක්ක ඉන්න සෙනග. මේ කණ්ඩායම් හතරෙන් ගෲප්ස් හතරෙන් කොහෙටද අහුවෙන්නේ කියලා. නොදන්න අය ඉන්නවද? විරුද්ධවාදී අය ඉන්නවද? නැත්තම් හොඳයි කියලා හිතන අය ඉන්නවද? උනන්දුවෙන් බලාගෙන ඉන්න අය ඉන්නවද කියලා. අපි ඉලක්කය වෙන්න උනන්දුවෙන් බලන් ඉන්න අය බවට හැමෝම පත් කරන්න. මේ බයිබලෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ගැන බොහොම උනන්දුවකින් ශුද්ධාත්මයන් වහන්සේගේ දේවල් වලට පිරෙන්න බොහොම උනන්දුවකින් ජීවත් වෙන්නයි කියන එක නම් බයිබලයේ කියනවා. ඒ යුදෙව් පසුබිම. ඊට පස්සේ එක තැනකදී මේ ක්‍රියා 10:44 ඉඳලා 46ට වෙන තවත් දේවල් වගේ. අන්‍ය භක්තියින්ට ශුද්ධාත්මයන් වහන්සේ වැගිරුණා කියනවා. යුදෙව් නොවන සෙනග මතත් ශුද්ධාත්මයන් වහන්සේ වැගිරුණා. ජාතියක් ભેදයක් සීමාවක් නැතුව අපි දකිනවා මේ පහුගිය දැන් අපි කතා කරපු සිද්ධිවලදී
ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාකාරීත්වයේ නොඑක් විදි වලින් තිබිච්ච හැටි සෙනග මැද්දේ. මොනවද ඒ අය අත්දැක්කේ? දෙවෙනි කාරණාව. ඔවුන් අත්දැකපු දේවල් මොනවද? ඊයටතේ පළවෙනි කරුණ ඔවුන් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අත්දුටුවා. එක එක්කෙනාට පෞද්ගලික අත්දැකීම් තමයි අත්දැක්කේ. ක්‍රියාපතේ වගේ බැලුවොත් එහෙම දෙවෙනි පරිච්ඡේදයේ එක එක්කෙනා තම තමන්ගේ භාෂාවලින් ගන්න එක හරි පෞද්ගලික දෙයක් වෙන්නේ නැති. කවුරුත් කියලා දුන්න දෙයක් නෙවෙයිනේ. ඒක හරිම පෞද්ගලික අත්දැකීමක් වෙන්නේ නැති. නමුත් පෞද්ගලික වශයෙන් ඔවුන් ශුද්ධාත්ම වහන්සේ පිළිගන්න වෙලාවේදී දෙවියන් වහන්සේගේ බලය ඒ තුලින් අත්දැක්කා. වැස්සක් එන වගේ සද්දයක් ඇහුණානේ. මහා ලොකු සද්දයක් ඇවිල්ලා ඕන් ඉන්න කාමරේ පිරීලා ඊට පස්සේ ගිනි වගේ දෙයක් ඇවිල්ලා ඒවා බෙදිලා එක එක්කෙනා මත පිහිටනවා දැක්කා. මොනවද මේවා එක එක දේවල් සංකේත වෙනවා. දෙවියන් වහන්සේගේ බලය නොඑක් විදිහට උපමා විදිහට නොයෙකුත් අපිට තේරුම් ගන්න පුළුවන් දේවල් හරහා උන්වහන්සේ අපිට ඒ අයට එතන පෙන්වන්න පටන් ගත්තා. හුළඟක් උන්වහන්සේගේ හුස්ම රුවක් අපි මං හිතන්නේ ගිය සතියේ ඊයේ නැත්තම් ඊට කලින් දවසේදී කතා කරුවා. රුවක් ස්වාමීන් වහන්සේගේ හුළඟ සමහරලාට එනවා ශුද්ධාත්මන වහන්සේ හුළඟ වගේ. ඔයගොල්ලෝ දැකලා ඇති මිනිස්සු වැනෙනවා. හෙලවෙනවා. නිකන් ඇවිල්ලා මොනවාද හුළඟක් වදිනවා වගේ. ඇයි ඒ දෙවියන් වහන්සේගේ බලය එක එක්කෙනා මතට එන වෙලාවේදී සමහර හුස්ම ගන්නවා, සද්ද කරනවා. කොහොමද මේ හුස්ම රුවක් ඒ වචනේත් එක්ක සම්බන්ධයි. දෙවියන් වහන්සේගේ හුස්ම ආත්මයන් වහන්සේ. ඊට සම්බන්ධ දේවල් සිදු වෙනවා. තවත් අහලා ඇති තමුගේ ඇඟ ඇතුලේ ගින්දර වගේ අත්දැකීමක් ලැබපු අය ගැන. ඒ අත්දැකීම් ලැබෙනවා එක එක විදිහට. හුළඟ වගේ අද්දුටු දේවල් ගැන අපි කතා කරන්නේ. ඇතුලේ ගින්දරක් වගේ අත්දැකපු අය ගැන කතා කරනවා. පිච්චෙනවා වගේ දෙයක්. මොන හරි යම් කිසි දෙයක් පිච්චෙනවා වගේ. මමත් ඒ වගේ එකක් අත්දැක්කා. එක රැස්වීමකදී දෙහිවල ජයසිංහ හෝල් එකේදී විචේක රැස්වීමකදී අපි ස්ටේජ් එකේදී හිටියා. ස්ටේජ් එකේ ඉඳලා අපි මම හිටියේ සිංගර් කෙනෙක් හැටියට. සින්දු කෙනෙකුට මේ මයික් එක අල්ලන් ඉන්න අත දිගේ මට තේරුණා ඒ අතට මොකද්ද වේගෙන එනවා මෙහෙම අල්ලන් ඉන්න අත දිගේ. ගිනි ගන්නවා වගේ රත් වේගෙන එනවා කියලා දෙවුණා. ඊට පස්සේ ඒකට සුදුසු විදිහට ප්‍රතිචාර දක්වන්න සිදු වුණා අනිත් කොහොමද ප්‍රතිචාර දක්වන්න ඕන? ආධ්‍යාත්මික බලය එනකොට සාමාන්‍ය බලය ඉක්මවා යනවා. ඒ නිසා ඒකට ප්‍රතිචාර දක්වන්න මමත් අත්දැකලා තියෙනවා. ඒ වගේ ගින්දර වගේ දෙයක් ක්‍රියාකාරීත්වයක්. ඇඟ ඇතුලේ දැවෙන ගින්දරක් වගේ දෙයක්. ඒ හැම දෙයකින්ම මේ සංකේත වලින් ඒවෙන් සිදු වෙන්නේ දෙවියන් වහන්සේගේ බලය අත්දැකීමක් එතනදී සිදු වෙනවා. ඇඟ රත් වෙලා අත රත් වෙලා මේ අයින් රත් වුණා කියන්නේ. නොඑක් විදි වලින් දෙවියන් වහන්සේගේ බලය අත්දකිනවා. හැබැයි මෙහෙම මේ බාහිරව දකින්න අත්දැකීම නෙමෙයි ප්‍රධාන දේ. මැනිෆෙස්ටේෂන් එක කියලා මොනවා හරි දෙයක් වාට එළියෙන් සිදු වෙනවා. වැනෙනවද, හෙල වෙනවද, රත් වෙනවද ඒකම නෙමෙයි ප්‍රධාන දේ. අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිරින් මොන හරි දෙයක් සිදු වෙන්නේ ඇතුලෙන් සිදු වෙන දේ නිරූපණයක් හැටියට. ඇතුලේ මොන හරි දෙයක් සිදු වෙනවා. වැදගත් වෙන්නේ ඇතුලතින් යම් කිසි දෙයක් සිදු වෙන එකයි. මොකක් හරි ඇතුලේ බලවත් ක්‍රියාවක් සිදු වෙනවා ඇත්තටම. ඒ ක්‍රියාව දරාගෙන ඉන්න බෑ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි කෙනෙක් වැනෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් වෙවුලනවා වෙන්න පුළුවන්. කෙනෙක් නැත්නම් පිච්චෙනවා වෙන්න පුළුවන්. කෑ ගහනවා වෙන්න පුළුවන්. සතුටෙන් උඩ පායනවා වෙන්න පුළුවන්. අඬනවා වෙන්න පුළුවන්. බාහිර දේ නෙවෙයි. දෙවියන් වහන්සේ නිර්මාණය කරන්නේ, ශුද්ධාත්ම වහන්සේ නිර්මාණය කරන්නේ බාහිර ඔබට දකින්න දේ නෙවෙයි. උන්වහන්සේ කරන්නේ අර ඇතුළතින් යම් කිසි ක්‍රියාවක්. ඒ ක්‍රියාව වෙනකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට බාහිරව යම්කිසි දෙයක් අපිට සිදු වෙනවා. ඒක දරා ගන්න බැරි වෙනකොට ඒ බාහිරව යම්කිසි දෙයකට ඒක පිටතට ගේන්න වෙනවා. සමහර විට කෙනෙක් ඇතුලෙන් එහෙම අත්දකින්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේම වෙනවා. මූලික වශයෙන් දෙවියන් වහන්සේගේ ආදරය. මූලික වශයෙන් කෙනෙක් අත්දකින්නේ ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ ආදරය. පවුල් කියනවා ඒක හොයලා බලන්න කියලා අපිට. පීස 3 වෙනි පරිච්ඡේදයේ 17 ඉඳලා 20ට පෙරලා බැලුවොත් දකින්න පුළුවන් පාවුල්ගේ යාඥාවක් පේනවා. ඔහු යාඥා කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර දැනගන්න, ඒ ගැඹුර ඔබ ග්‍රහණය කරගන්න ඒක මගේ කැමැත්තයි කියලා. ඒක අත්දකින්න කියලා. ඉතින් බොහෝ වෙලාවට ශුද්ධාත්මන වහන්සේ මෙන්න මේ අත්දැකීම ඔබේ ජීවිතය ඇතුලේ ඇති කරනවා. මනසින් දැනගන්න එක විතරක් නෙවෙයි. ප්‍රේමය අපි දැනගන්නවා. පුරුෂයේ සත්‍ය සිද්ධියක් බව තේරුම් ගත්තම ඉතිහාසය පරිහරණය කරාම මේ පොතේ පළවෙනි පාඩම් වලදී වගේ ඒ සත්‍ය සිද්ධි ෆැක්ට්ස්, සත්‍ය සිදුවීම් කරුණු අපි තේරුම් ගත්තාම ඒවා අධ්‍යයනය කරාම අපි ඒක මනසෙන් අපි පිළිගන්නවා. නමුත් ඒ විතරක් නෙවෙයි. අත්දැකීමක් ලබන්න ඕන. අත්දැකීම කොහොමද ලබා ගන්න? ඒකට මොකද්ද පරිහරණය කරන්නේ? අත්දැකීම ඇති කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. යම්කිසි අඩුපාඩුවක් ඔබට තියෙනවා නම් ඒ අත්දැකීම හදවත ඇතුළේ ඇති කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මම අහුවා එක කතාවක් අර
මේ පහුගිය දවස්වල සුද්ධාත්ම වාසී ක්‍රියා කරන කාලෙදී එක තරුණ ගෑනු ළමෙක් මං හිතන්නේ එයා කුවි කියනවලු. ඔයගොල්ලෝ හැලත් සමහර ලාවට. එයා ඉඳගෙන වැටිලා ඉඳගෙන එයා කුවි කියනවා. ඒ ගානක් මේක දිගටම ගියාලු. ඉතින් උරුණාට පස්සේ මට මතක නැහැ කවුද මේ කියපු දේශකයා. කතා කළා මෙයාගෙන් ඇහුවා මොකද්ද ඔයාට උනේ ඇයි ඔයා එහෙම කර හිටියේ? ඒ වගේ සද්දයක් කර හිටියේ. එයා දැන් ටිකක් තරුණ වයසේදී මේ සිදුවුනේ මේ තරුණ වයසේදී එයාට මතක් වුණාලු එයා එතන බිම ඉන්න වෙලාවේදී එයාගේ පුංචි කාලයකට කියලා ලංකාවේ නෙවෙයි පිටරට කතාවක්. පුංචි කාලේට එයාගේ හදවත යොමු වුණාලු. පුංචි කාලේ ඒගොල්ලන්ගේ ගෙදර ඉඳලා ඉස්කෝලේට යන අතර පුංචි කැලෑ රොදක් වගේ එකක් තියෙනවා. ඒක යනකොට ටිකක් අඳුරුයි වගේ නිසා දැන් මෙයා තනියම යන්න ඕනලු. ඒ යනකොට මෙයා මේ යන ගම මෙයා කුයි කියනවා. කිව්වම ගෙදර ඉන්නකොට තාත්තත් කුයි කියනවා. මේ වොයිස් දෙක ඇහෙනවා එහාට මෙහාට. මෙයා කතා කරනවා මේ එක්කෙනා උත්තර දෙනවා. ඒ වගේ මෙයා එහා කොනට යනකල් මේ වොයිස් එක තියෙනවා. එතකොට මේ දෙක ඇහෙනකොට ඒ දෙන්නට දෙන අඳුන ගන්නවා ආරක්ෂාව අර සම්බන්ධතාවය ඇති වෙන නිසා. ඉතින් මෙයා අර දැන් තාත්තා මැරිලා දැන් ටිකක් කල් ගත වෙලා ඒ තිබිච්ච මොන හරි කැලල්ලක් හරි වේදනාවක් හරි මොකක් හරි තිබිච්ච දෙයක් එක්ක දෙවියන් වහන්සේ ගනුදෙනුවක් කරා එතන ඉඳගෙන. ඉතින් ආයේ කුයි අර අත්දැකීමට ගිහිල්ලා දැන් මොකද උනේ? දෙවියන් වහන්සේ මෙයාට කුයි කියනවා මෙයා කුයි කියලා පිළිතුරු දෙනවා. ඉතින් මේ වගේ ලස්සන අත්දැකීමකට ඉතින් සුද්ධාත්මයන් වහන්සේ ඔබට අවශ්‍ය කරන අත්දැකීම මොකද්ද? ඒ අත්දැකීම් තුලට ඔබ යොමු කරනවා. අන්න ඒක තමයි උන්වහන්සේගේ බලය අත්දැකීම කියලා මෙතනදී අපි දකින්නේ. උන් අද්දුටුවේ මොකද්ද? දෙවියන් වහන්සේගේ බලය. උන් සුද්ධාත්මයන් වහන්සේ තුලින් උන්වහන්සේගේ ඒ බලය අත්දැක්කා. ඊළඟට බයිබලයේ අපි විශේෂයෙන් දකිනවා ඒ අය තුලින් ප්‍රශංසාව නිදහස් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ පීරණ වෙලාවේදී කෙනෙක්ගේ ජීවිතයට වැగిරෙන වෙලාවේදී ඒකේ ප්‍රතිඵලයක් හැටියට බලයක් දකින්න පළවෙනිවට ඊළඟට හිත ඇතුලෙන් යමක් එළියට නිකුත් වෙන්න පටන් ගන්නවා. පුරුදු වෙච්ච නැති දෙයක් එළියට නිකුත් වෙන්න පටන් ගන්නවා. පුහුණු නොවුණු ගීතයක්. ඔයාගේ හිතෙන් එන යම්කිසි හැඟීමක්. කවදාවත් කවුරුවත් කාටවත් කියලා නැති දෙයක්. ඔයාමත් කවදාවත් කිසිම කෙනෙකුට කියලා නැති දෙයක් සමහර වෙලාවට හදවත ඇතුලෙන් නැගෙනවා. ස්පොන්ටේනියස් යම් කිසි එකට ස්පොන්ටේනියස් කියලා කියන මොන හරි හිතවනම නැගෙන දෙයක්. කලින් පුහුණු වීමකින් තොරව හිතවනම එකපාරට මුල් අදහස හැටියට වාගේ හදවත ඇතුලේ නැගෙන දෙයක්. සුද්ධාත්මයන් වහන්සේ අන්න ඒ වගේ ක්‍රියාවක් කරනවා. ඒ වගේ නැගෙන ප්‍රශංසාවක් ඔය අය අතරින් උපද්දවනවා. හිතවනම නැගෙනකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා අපිට. මේකට හැඟීම් මිශ්‍ර කරන්න ඕන. මනස, කැමැත්ත, හැඟීම් හැම දෙයක්ම මේකට මිශ්‍රයි. අපේ රටවල් වලත් හැඟීම් නිදහස් කරන්න පුරුදු නැහැ. විශේෂයෙන් සභාවට ආවම, රැස්වීමට ආවම හැඟීම් නිදහස් කරන එක අපිට පුරුදු නැහැ. ඒ කියන්නේ අපිට කියලා තියෙනවා පිරිමින් අඬන්නේ නැහැ. ගෑනු වගේ අඬනවා කියලා කියනවනේ. ඒතර පුරුද්දක් නිකම්ම හතලා තිනවා ගෑනු අය තමයි අඬන්නේ කියලා. අහලා තිනවද එහෙම? ගෑනු අය hina වෙන්න හොඳ නැහැ කියලා. අඬවන්නමයි හදන්නේ ගෑනු අයව. පත්තරයක දැක්කා ලංකාවේ ටෙලිනාට්‍ය සාර්ථක වෙන ටෙලිනාට්‍ය ගැන එක්කෙනෙක් ਵਿਚාරයක් ලියනවා. ලංකාවේ සාර්ථක වෙන්නේ ගෑනු අයට අසාධාරණකම් වෙන ගෑනු මූණු අඬවන ටෙලිනාට්‍යලු. එහෙමවනේ වැඩිපුරම තියෙන්නේ. ඒව තමයිලු වැඩිපුරම පිරිසක් එකතු වෙලා නරඹන්නේ. මොකද්ද අමුතු මානසිකත්වයක් ලංකාවේ ඇති කොහොම හරි. සංස්කෘතිය මොකක් හරි වෙන්න ඇති. සංස්කෘතිය ඉස්සරහට දාගෙන දෙවියන් වහන්සේ අපේ ඇතුලේ කරන්න හදන දේ අපි පැත්තකට ගහනවද? ඒකට බාධා කරගන්නවද? සංස්කෘතිය අපේ හැඟීම් එළියට දෙන්න පුරුදු කරලා නැත්තම් හැඟීම් එළියට ගේන එක සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාකාරන වෙලාවේදී ඕන නම් ඔයා කෝකට දිඩ දෙන්නේ? සංස්කෘතියට දිඩ දෙන්නේ. එහෙම නැත්තම් සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අත්දැකලා මේ මොකක් හරි යම්කිසි නිදහස යම්කිසි උන්වහන්සේ දෙන වරප්‍රසාදය ඒක භුක්ති විඳිනවද? නැත්නම් සංස්කෘතිය මේක මැද්දට දාගෙන උන්වහන්සේ දෙන දෑවැද්ද උන්වහන්සේ දෙන වරප්‍රසාදය උන්වහන්සේ දෙන මොකද්ද අත්දැකීම ඒකට බාධා කරගන්නවද? ඕනෑම මිනිස් සම්බන්ධතාවයක හැංගීම් අඩංගුයි. හැංගීම් කියන දේ තියෙනවා. සම්බන්ධතාවයක් මැද්දේ ඕනම තැනකදී හැංගීම් කියන දේවල් තියෙනවා. මිත්‍රකම තියෙනවා. සංනිවේදනයේ තියෙනවා. තේරුම් ගැනීම තියෙනවා. සේවය කරන එක තියෙනවා. හැංගීම් තියෙනවා. දෙවියන් වහන්සේ අපි අතරදී අපි දෙවියන් වහන්සේට සම්බන්ධතාවයේදී මේ පස්වෙනි කාරණාව අඩුයි. හැංගීම් කියන එක අඩුයි. අපි උන්වහන්සේට මිත්‍ර වෙනවා.
අපි උන්වහන්සේට කතා කරනවා. අපි උන්වහන්සේ ගැන ඉගෙන ගන්නවා. අපි උන්වහන්සේට සේවය කරනවා. හැබැයි අපිම ගැන අපි විවෘත වෙන එක, අපේම ඇතුළ ගැන අපි අවංක වෙන එක, විවෘත වෙන එක, ඒක පොඩ්ඩක් අඩු කරගන්නවා. ටයිම්ස් සංග්‍රහයේ තිබුණලු මෙහෙම ලිපියක්. විකට චිත්‍රපටයක් නරඹන්නොන්ව hina ගැස්සුවොත් ඒකට කියනවලු සාර්ථක චිත්‍රපටයක් කියලා. එහෙම නැත්නම් වෙන මොකක් හරි චිත්‍රපටයක් බලලා දැන් ටයිටැනික් බලලා කඳුළු පිහපිය හොටු හූර හොර මිනිස්සු එළියට එනකොට අපි ඒකට කියන්නේ මොනවද? හොඳ කලාකෘතියක් කියලා කියනවා. ඒ අයට ඒක හොඳට මේ වෙලා තියෙනකොට. තරගයක් දිහා බලාගෙන මිනිස්සු කෑ ගහනකොට අපි කියනවා උද්‍යෝගිමත් තරගයක් කියලා. එහෙම කියනවනේ මිනිස්සු නිකන් ඉඳන් ඉන්නේ නැතුව කෑ ගහනවා නම්. හැබැයි සභාවේ රැස්වීමක් මැද්දේ දෙවියන් වහන්සේ යම්කිසි ක්‍රියාවක් තමුන්ගේ සෙනග ඇතුලේ කරනකොට, උන්වහන්සේව නමස්කාරයෙන් ඔසවනකොට, උන්වහන්සේ මැද ක්‍රියාවක් කරනවා. උන්වහන්සේගේ මහිමේ කෙනෙක් ඇතුලේ යමක් කරනකොට ඒකට අනුකූල විදියට කෙනෙක් හැසිරුණොත් කියනවා ඔය හැංගීම්. ඕව හොඳ නෑ. ඔය හැංගීම් වලට ඉඩ දෙන එකක් කියලා. ඔය සත්‍ය නෙවෙයි ඔක හැංගීම් කියලා කියනවලු. නිකන් හිතෙන විදියට හැංගීම් ඇවිස්සලා හෙට මෙහෙට අරගෙන යනවා නම් ඒක හොඳ නැහැ තමයි. ඒක හොඳ නැහැ. හැබැයි දැන් මෙතනදී වෙනස්. මෙතනදී යම්කිසි පදනමක් පසුබිමක් තියෙනවා. මොකද සුද්ධාත්ම වහන්සේ ක්‍රියා කරනවා කියන පසුබිම තියෙනවා. දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් ඔබ තුල කරනවා කියන පසුබිම තියෙනවා. ඒ සත්‍ය උඩ ඔබගේ හැංගීම් කැළඹෙන්න ඕන. ඒ සත්‍ය උඩ වගේ හැංගීම් වලට වඩා ඉඩ දෙන්න ඕන. ඒව නිදහස් වෙන්න. ඉතින් එහෙම ප්‍රශ්න වෙලා තියෙන මේකයි. සභාවේ තියෙන ප්‍රශ්නේ හැංගීම් ඉඩ දෙන්නේ නැති එක නෙවෙයි. ඇතුලේ යම්කිසි ලොකු දෙයක් සුද්ධාත්මන වහන්සේ කරද්දිත් බොහොම නීරස විදියට ඉන්න මිනිස්සු මේ පෞගි දවස්වල වර්ල්ඩ් කප් තියෙනකොට තිබුණා. මම දොස් කියන්නේ නැහැ. වර්ල්ඩ් කප් තියෙනකොට බොහොම උද්‍යෝගයෙන් වර්ල්ඩ් කප් බලන්න සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් ඒක. නමුත් ඒක ටිකක් මාරු වෙන්න වගේ ඕනේ. දෙවියන් වහන්සේ ක්‍රියාකාරීත්වයක් කරන වෙලාවදී අපි මුළු හිතෙන්ම, මුළු මනසෙන්ම සහ සම්පූර්ණ මුළු හදවතින්ම මුළු අපේ ඔක්කොම දේවල් නිදහස් කරලා මේකට එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක භයානක දෙයක් වෙනවා. හරියට රැස්වීමක් මැද්දේ අපේ හැංගීම් පෙන්වන්න පුරුදු නෑ වගේ. දෙවියන් වහන්සේ ඇඟිල්ල තියෙනවා පාපයක් ගැන. ඔයා අඬන්නේ නෑ. ඉන්න අමුතු විදිහට අඬන්නේ නෑ, ඇඬෙන්නේ නෑ. පුරුදු නෑ. සෙනග මැද්දේනේ ප්‍රසිද්ධ තැනක්නේ. ගෙදර සම්බන්ධතාවයක දෙන ඔයාගේ වැරද්දක් අම්මලා පෙන්වලා දුන්නොත් මොකද වෙන්නේ? සමහර අය නම් අඬයි. කේන්ති වෙන සමහර වෙලාවල් තියෙනවා. දේශපාලනඥයෙක් මොන හරි දෙයක් කරාම දැන් ගෑස් ගණන් ගියාම කාටවත් තරහ ගියේ නැද්ද? කේන්තියක් එනවා. පාපයක් දැක්කම කේන්තියක් ගන්න පුරුදු එකක් තියෙනවද? පුරුද්දක් තියෙනවද? සමහර දේවල් අපි මේ වෙන්න ඕන තැන මාරු කරලායි කරන්නේ. ඔයාලට තේරෙනවා සමහර ලාවට මේ මැද්ද දෙවියන් වහන්සේ වැඩක් කරන මැද්දේදී වා නිදහස් වෙන්න පුරුදු නෑ වගේ. ඒව කරන්න බෑ. hina වෙන්න හොඳ නෑ. සන්තෝෂයක් ආවත් hina වෙන්න හොඳ නෑ. ඒක කාලයකදී යුගයකදී යම්කිසි දෙයක් නිසා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න නිදහසක් අපි අත්දැක්කා. දැන් ආයෙසරයක් කොහෙද යන්නේ මන්දා? ඒවා පුරුදු නෑ. අපි ආපහුසරයක් ලොක් වෙනවා. ඊළඟට වුණ අන්‍ය භාෂාවකින් අලුත් භාෂාවකින් කතා කළා. අන්‍ය භාෂාව කියන වචනේ තේරුම කවදාවත් ඉගෙන නොගත්ත භාෂාවකින් කතා කිරීමේ හැකියාවලු. අන්‍ය භාෂාව මිනිස්යන් භාවිතා කරන එකක් හරි දේවදූත භාෂාවක් හරි වෙන්න පුළුවන්. අන්‍ය භාෂාව ලොකු ආශිර්වාදයක්. අනිත් දීමනාවල් වලට අඩිය තියෙන පඩිපෙලක් වගේ. අකුරු දන්නේ නැතුව ලියන්න බෑනේ. ඒ වගේ ඒතකොට අකුරු දැනගන්න ඕනේ ලියන්න. අන්‍ය භාෂාව ලැබුණොත් ඒක හොඳ අත්වලක් වේවි. අනිත් දීමනාවල් වලට අඩිය තියන්න. එහෙමම ඕනෙම නෑ හැබැයි. නමුත් ඒක රුකුලක් වේවි. සමහරු හිතන්නේ එච්චරයි දීමනා තියෙන්නේ කියලා. තවත් අය සුද්ධාත්ම පූර්ණත්වය ලැබුණාද කියලා කෙනෙක් තුල හොයන්නේ අන්‍ය භාෂාව තියෙනවද කියලා. එහෙම මනින්න බෑ. ඒක දීමනාවක් විතරයි. ඒක දීමනාවක් විතරයි. ඒක නිසා වෙන වෙන දීමනාවලුත් තියෙන්න පුළුවන්. වෙන දීමනාවල් නොතිබෙන්න පුළුවන් වගේම ඒ දීමනාවත් නොතිබෙන්නත් පුළුවන්. අන්‍ය භාෂාවෙන් කතා කරනවා කියන්නේ කුමක්ද? අන්‍ය භාෂාවේ දීමනාව යනු කුමක්ද? ආත්මයෙන් යාඥා කිරීම, ආත්මයෙන් ගී ගැයීම.
පෙන්තකොස් දිනයෙන් පස්සේ ලැබුණු එකම අලුත්ම දීමනාව. ඒ දීමනාව ඊට පෙර ලැබිලා තිබුණේ නැහැ. බලය ලැබූ බවට තියෙන පළවෙනි සාක්ෂිය. අනිත් හැම දීමනාවක්ම පරණ ගිවිසුමේ සඳහන්ව තිබෙනවා. දෙවියන් සමග රහස් කතා කිරීම. නොදන්න අයට ලකුණක්. භාෂා බාධකේ ඉවත් කරයි. අන්න ඒක ගැන අපි ටිකක් වෙලා කතා කරනවා. පළවෙනි කොරින්ති 14:2 කියනවා දෙවියන් වහන්සේට රහස් කතා කරන්නාගේ රහස් භාෂාව තමයි අන්‍ය භාෂාව කියලා. එතන හතරවෙනි පදේ කියනවා ඔහු තමාම්ම වර්ධනය කරගන්නවා කියලා. තමුන්ටම ගහගන්න ඉන්ජෙක්ෂන් එකක් වගේ. තමුන්වම වර්ධනය කරගන්න දෙයක් අන්‍ය භාෂාව. කෙලින්ම සභාවට කෙලින්ම උදව් වෙන දීමන තමයි හරි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ධර්ම වාක්‍යයක් පැවසීම හරි වැදගත්. මම මෙතන ඉඳගෙන ඔයගලන්ට තේරෙන්නේ නැති භාෂාවකින් කතා කරා නම් ඒක වැදගත් වෙන්නේ නැහැ නේද? දැන් මම මේක වෙන භාෂාවකින් ඔයගලන්ට කියලා දුන්නොත් එහෙම තේරෙන්නේ වැදගත් වෙන්නේ නැහැ. වැදගත්කම අඩුයි. ඒ වගේ අන්‍ය භාෂාව හැබැයි ඒකට තියෙන වටිනාකම අඩු වෙන්නේ නැහැ. පොදුවේ රැස්වීමකදී එහෙම නැත්නම් සෙනග රැස් වෙන වෙලාවකදී පවුලේ කතා කරනවා. අන්‍ය භාෂාවෙන් කතා කිරීම වැඩිපුරම හැමෝම කතා කරන මම කැමතියි. ඒ වුණත් දෙන්නෙක් තුන් දෙනෙක් හැර වැඩි දෙනෙක් කතා කරන්න එපා. අන්‍ය භාෂාවලින් වචන 5ක් එයා කතා කරන්න කැමතියි කියනවා. ධර්ම වාක්‍ය වලින් අඩු ප්‍රමාණයක් කතා කරන්න කැමතියි. අන්‍ය භාෂාවෙන් වැඩි ප්‍රමාණයක් කතා කරනවට වැඩිය. ඇයි ඒ අහසන්නාට කෙලින්ම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ගුරුවරුකමක් කෙලින්ම දෙනවා නම් ඒක වැඩි හොඳයි. මම වාට වෙන භාෂාවකින් කතා කරනවට වැඩිය. මොකද ඒකට පරිවර්තනයක් ඕන වෙනවා. ප්‍රධානම වැදගත්කම අපි ටිකක් බලන්න යනවා භාෂා බාධකය ඉවත් කරනවා. පළවෙනි කොරින්ති 14:14. මනසෙන් එතකොට ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒක කියනවනේ පාවුලුත් මගේ මනසෙන් ඒක ප්‍රයෝජනයක් නැහැ. අන්න භාෂාවකින් කතා කරනකොට ඒයින් වැඩක් වෙන්නේ නැහැ. භාෂාව එක එක පුද්ගලයාට සීමාවල් ඇති කරනවා. එකම භාෂාව වුණත් සීමාවල් ඇති කරනවා. හොඳට ඉස්කෝලේ යන කාලේ ඉඳලා හොඳට ඉගෙනගෙන හොඳට භාෂාව හසුරවන්න පුළුවන් වෙච්ච එක්කෙනෙක් කතා කරනවට වැඩිය ඉස්කෝලේ යන්න බැරි වුණොත් සිංහලම භාෂාවම වෙනත් වෙන්න පුළුවන්. එයාගේ සීමාවල් දෙක වෙනස් විදියකට ලකුණු වෙන්නේ. එතකොට යමක් ඉදිරිපත් කරන්න නිරූපණය කරගන්න ගියාම වාගේ හිතේ තියෙන අදහසක් ප්‍රකාශ කරගන්න ගියාම භාෂාව වැඩියෙන් දන්නවනම් හොඳට ඒක කරાવી අඩුවෙන් දන්නවනම් බොහොම අමාරුවෙන් හරි එයාට අඩුවෙන් තමයි කරන්න වෙන්නේ. සමහර වෙලාවට කියන දේ තේරෙන්නේ නැහැ. කියා ගන්න බෑ තේරෙන්න. මෙතන ඉංග්‍රීසි පසුබිමක් නිසා කියනවා සාමාන්‍ය ඉංග්‍රීසි ජාතිකයෙක් වචන 5000ක් විතර කතා කරනවලු. වචන 5000ක් විතර ප්‍රයෝගී කර ගන්නවලු. එයාගේ වචන මාලාවේ වාග්මාලාව ඇතුළේ වචන 5000ක් විතර තියෙනවලු සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මේ පාඩමේ හැටියට. වින්ස්ටන් චර්චිල්ට 15000ක් වචන භාවිතා කිරීමේ හැකියාව තිබුණලු. ඌට විශේෂ හැකියාවක් තිබිලා තියෙනවා. එතකොට ඒ වුණත් සීමාවක් තියෙනවා. මොනවා කළත් සීමාවක් තියෙනවා භාෂාවකට එනකොට. දන්න භාෂාවේ තියෙන වචන ටිකයි තියෙන්නේ. ඒ සීමාව ඇතුළට ආවට පස්සේ මගේ සීමාව එච්චරයි. මට එතනින් එහාට කතා කරගන්න බෑ. හිතේ තියාගන්න දේ කියාගන්න බැරුව ලත වෙන අය කොච්චර ඉන්නවද? තරුණ කාලේ ඒවා තියෙනවා එක එක දේවල්. හිතේ තියෙන දේවල් කියාගන්න බෑ. වචන වලින් එන්නේ නෑ. වචන නෑ. මං ලියලා දෙන ඒවා අතරමැද්දෙන් එක කියවන්න ඕන. ඒ වගේ නොඑක් දේවල් තියෙනවා. කියාගන්න හැඟීම් ප්‍රකාශ කරගන්න භාෂාව මදි වෙනවා. ප්‍රශංසා කරන්න ගියාම අපිට මෙන්න මේක වෙනවා. අපි ওই සීමාව අපිට අහුවෙන්නේ ප්‍රශංසා කරන්න ගියාම. ප්‍රශංසා කරගෙන යනවා අපි දන්න ටික කියාගෙන ගිහලා ටිකක් වෙලා ගියාම මොනවද වෙන්න පටන් ගන්න? එකම දේ කියන්න පටන් ගන්නවා. ඒ එතනින් හරිය කියාගෙන දෙන්න. ඔබ උතුම් ස්වාමිනී, ඔබ යහපත් ස්වාමිනී, හලෙලූයා ස්වාමිනී, ප්‍රශංසා වේවා. වචන ටික එච්චරයි. වචන සීමාවට ඇවිල්ලා. ඔන්න මගේ භාෂා බාධකයට මම දැන් ඇවිල්ලා. දැන් කොහොමද මෙතනින් එහාට ප්‍රශංසා කරන්නේ? ස්පොන්ටේනියස් මගේ හිත ඇතුලෙන් කොහොමද ඊට පස්සේ ඊට වැඩි කොහොමද මේ හදවත ඇතුලේ තියෙන දේවල් නැගිටවලා ගන්නෙ කොහොමද? ඇතුලේ මොකද්ද තියෙනවා? ආත්මය ඇතුලේ යමක් තියෙනවා මට බෑ කියා ගන්න බෑ. උගන්නනකොට සමහරලට වෙනවනේ. දැන් මේ වගේ වෙලාවලුත් සමහරලට අපිට වෙනවා ඒක හිතේ තියෙන කාරණාවක් හරියට කියා ගන්න සුදුසු වචනේ හොයාගන්න බැරි වුණොත් මම අනිවාර්යෙන් දන්නවා ඔයගොල්ලන්ගේ මූණු දැක්කම මේක තේරුන්නේ නැහැ කියලා. හැබැයි බොහොම කනගාටුයි මට ඒක කියා ගන්න මට මේ වෙලාවේ වචනේ එන්නේ නැහැ. මේ ඔන්ලයින් මට මේ වෙලාවේදී වචනේ එන්නේ නැහැ. ලයිව් මේ වෙලාවේ වචනේ නැති වේවි. ඒ මගේ සීමාවේ හැටියට. එතකොට සමහරලාට ඔයගොල්ලෝ වෙනම කෙනෙක් ඇහුවා මම ඒක වෙනම කියලා දෙනවා. ඉතින් මට ඒක මේ වෙලාවේ කියන්න බැරි වුණේ ඇයි?
භාෂාවේ සීමාව නිසා. ප්‍රශංසා කරන්න ගියාම අපි මෙන්න මේ සීමාවට ආවම අන්‍ය භාෂාව ඒ භාෂාවේ සීමාව ඉවත් කරනවා. භාෂා බාධකයේ බිඳ දානවා. අන්‍ය භාෂාව සහායට එනවා. ඔයාට කියන්න තියෙන දේ කියාගන්න කියලා වචන ටික ඉවරුණාට පස්සේ එතනින් එහාට උදව්වට අන්‍ය භාෂාව ඊටාම වැදගත් වෙනවා. එතකොට ධර්ම වාක්‍ය පැවසීම කොයිතරම් වැදගත්ද? ඒ වගේ හා සමාන ලොකු වැදගත්කමක් අන්‍ය භාෂාවට එතකොට අයිති වෙන අන්‍ය භාෂා පරිහරණය කිරීමට අයිති වෙනවා. කෙලින්ම ආත්මය ඇතුළේ තියෙන කාරණාව ඔයාගේ මනසට ප්‍රයෝජනයක් නැතුව මනස උපයෝගී කරගන්න නැතුව පරිවර්තනය කරන්න හැකියාවක් තියෙනවා. මොකද ආත්මයේ භාෂාවක්. දෙවියන් වහන්සේත් එක්ක කතා කරන රහස් භාෂාවක්. මේක මනසට ගෙනල්ලා තර්ක විතර්ක කරලා සිංහල භාෂාවට හරවලා කාල ප්‍රභේදය ඇතුළට ගෙනල්ලා අතීත වර්තමානද අනාගතද කියලා ඒකට ගෙනල්ලා දාලා ව්‍යාකරණ හරියද කියලා දාලා බලලා එතකොට ඊට පස්සේ දෙවියන් වහන්සේට ආමන්ත්‍රණය කරන වචන ඇතුළට දාලා සෙනඟ මැද්දේ ඉන්නවනම් එහෙම ලස්සන පිළිවෙලකට කතා කරන වචන බවට පත් කරන්න ඕනේ. මම ගෙදරදී නම් මට පුරුදු වෙන වචන විදියකින් කියාවි. මේ ඔක්කොම සංකීර්ණතාවල් ඉවරයි. අන්‍ය භාෂාවෙන් කෙලින්ම මේක හොට්ලයින් එකක් වගේ කෙලින්ම දෙවියන් වහන්සේට රහස් කතා කරනවා කියන්නේ මෙන්න මේකයි. එතකොට අපේ බාධාව සීමාව එතනින් එහාට ඉවරයි. ආත්මයේ තියෙන හැඟීම ඒ විදිහටම දෙවියන් වහන්සේ වෙතට ඔසවන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ රිමෝට් එකේ බොත්තම එවුමත් ඒ වගේ තමයි වෙන්නේ. භාෂාව කතා කරනවා වගේ. මේ බොත්තම එවුවාම මේක ඇතුලේ තියෙන බැටරියෙන් ඇති වෙන කරන්ට් එක මේ ඔබන බොත්තමට අනුරූප සංඛ්‍යාවක් මොකක් හරි මේ සිග්නල් එකක් ඇති කරනවා. ඊට පස්සේ මේ සිග්නල් එක එක්තරා මෙතන තියෙන කොටසකින් තවත් තරංග බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ මේ තරංග ගුණේ ගිහිල්ලා එහා පැත්තේ රිසීවර් එකට ගිහිල්ලා ආයසරයක් පරිවර්තනය කර ගන්නවා. වයර් එකක් තිබුණා නම් ඔය මුකුත් නැහැ. ටොක් ගාලා ඔන් කරලා දැම්මා. ලේසි. අන්න ඒ වගේ තමයි අන්නේ භාෂාව. පාවුල් ඒකයි කියන්නේ මගේ මනස ප්‍රයෝජනයක් නැහැ ඒ වෙලාවට කියලා. හැබැයි කතා කරන අය සහ කතා නොකරන අය අතර උසස් පහත් කියලා වෙනසක් නම් අන්‍ය භාෂාවෙන් ඇති වෙන්නේ නැහැ. හරි? අන්‍ය භාෂාව ගැන ටිකක් කතා කරලා වැඩිපුර මේ අධ්‍යයනයේදී කතා කරනවා. සුද්ධාත්ම පූර්ණත්වය හොයන වෙලාවේදී ඒක ඒ තරම්ම වැදගත්කමක් දක්වන නිසා එකපාරක් කතා කියලා ඔක්කොම හරියන්නේත් නැහැ එකපාරක් කතා කරයි කියලා. අන්‍ය භාෂාවෙන් එකපාරක් කතා කරලා කියලා. අකුරු අඳුනගත්තට වැඩක් නැහැ. වචන හදාගන්නත් එපා වචන අඳුන ගන්නත් එපා නැත්නම් වචන හසුරන්න බෑ ඊට පස්සේ ව්‍යාකරණත් ඕනේ ඊට පස්සේ ඒක යොදන්නත් ඕනේ ඒ වගේ තමයි ඒක හරියට භාවිතා කරන්න ඕනේ ඊළඟ මොකද්ද මේකේ තියෙන ප්‍රයෝජනය අන්‍ය භාෂාවලින් කතා කිරීමේ තියෙන ප්‍රයෝජනය කලින් කිව්වා වගේ භාෂා සීමාව අරන් දානවා ඊළඟට තමුන් ගැනම යාඥා කරන්න පහසු කරනවා. සමහර අය කියනවා පුද්ගලික ඉල්ලීම් වලට යාඥා කරන එක ලේසි ආත්මార్థකාමී දෙයක් කියලා හඳුන්වන එකට අනුන්ගේ දේවල් ගැන යාඥා කරන එක අමාරුයි කියලා කියනවා. මම නම් ටිකක් එකඟ වෙන්නේ නැහැ ඒකට. පුද්ගලික දෙයක් ගැන උනත් යාඥා කරන්න සමහර වෙලාවට අමාරුයි. ඔයගොල්ලෝ දන්නවද මොකද පුද්ගලික දේ තමයි තමුන්ට වැඩියම පීඩනය දැනෙන්නේ. ඔයාට ප්‍රශ්නයක් වෙන වෙලාවට ඒ පීඩනය වැඩිපුරම දැනෙන්නේ ඔයාට. ඒ වෙලාවට යාඥා කරන්න හිසෝසවනවා කියන එක ලේසි නෑ. තමුන් ගැනම යාඥා කරන එක හරි ලේසි කියලා කියන්න එපා. ඒකත් අමාරුයි. රස්සාවක් නැති වුණා කියලා හිතන්න උදේ යනකොට කියනවා ඔයා ෆයර්ඩ්. ඉවරයි. මොකක් හරි හේතුවක් නිසා. ලේසි දෙයක් ගැන යාඥා කරන්න. රට ගැන අනුන් ගැන යාඥා කරන්න තමයි වැඩි බරක් ඕන කියලා කියනවා නෑ. තමුන් ගැන යාඥා කරන්නත් අමාරුයි. ඉතින් ඒ වෙලාවටත් සුද්ධාත්මන් වහන්සේ තමයි උපකාර වෙන්නේ. ඔලුස්සලා දෙවියන් වහන්සේට කතා කරන්න උදව් වෙන්නේ. ඒ වෙලාවටත් සුද්ධාත්මන් වහන්සේ කිවනවකි කෙඳිරි ගෑම් වලදී සුද්ධාත්මන් වහන්සේ අපිත් එක්ක එකතු වෙනවලු. යාඥාවේදී අපිත් එක්ක එකතු වෙනවා කියලා දේව වචනේ කියනවා. අපි දන්නේ නැති වෙන වෙලාවේදී වචන හසුරුව ගන්න දන්නේ නැති වෙන වෙලාවේදී කියන්න ඕන දේ මොකක්ද කියලා දන්නේ නැති වෙන වෙලාවේදී සුද්ධාත්මන් වහන්සේ අපිට උදව් වෙනවා වාක්‍යයක් හදාගන්න බයයි සමහර ලාවට. මොකක් කියලා වාක්‍යයක් හදලා කියන්නද කියලා දන්නේ නැහැ. අසනීප වෙලා ඉන්න ලෙඩෙක් අපිට මැරෙන්න යාඥා කරන්න බෑනේ. වචන වලින් කොහොමද කියන්නේ වෙන්න සුදුසු දේ? ඒ වගේ තමයි ඕනම සිද්ධියකදී වචන වලින් කොහොමද මම වාක්‍යයක් හදලා කියන්නේ සිද්ධිය දිහා බලලා මෙසේ වේවා කියලා. ඒක අමාරු වෙන අවස්ථාවල් තියෙනවා. වචන වලින් වාක්‍යයක් කියලා ඉල්ලන්න අමාරුයි. මේ දේ වෙන්න කියලා. ඒ වෙලාවට අන්‍ය භාෂාව උපකාර වෙනවා. ඒ නියම විදිහට කිව නොහැකි කෙඳිරි ගෑම සම්බන්ධ කරලා දෙන්න අන්‍ය භාෂාව උදව් වෙනවා. ඒ වගේම උදව් වෙනවා
අනිත් අයට යාඥා කරන්න. Taman ගැන හෝ අන් අය ගැන යාඥා කරන්නත් උදව් වෙනවා. ටික කාලෙකින් හමු වෙලා නැත්තම් කෙනෙක් ගැන අපි විස්තර දන්නේ නැහැ. එතකොට ඒ කෙනෙක් ගැන යාඥා කරන්න වෙනවා. සමහරට නොදන්නම කෙනෙක් ගැන යාඥා කරන්න වෙනවා. රටේ නායකයන් ගැන යාඥා කරන්න කියනවා. ජෝර්ජ් බුෂ් ගැන යාඥා කරන්න කිව්වොත් අපි දන්නවද එයා ගැන? නෑ. මුකුත් දන්නේ නෑ. එක්සත් ජනපදයේ ජනාධිපති කියලා විතරයි දන්නේ. ඊට වැඩිය පුද්ගලික මුකුත් දන්නේ. ඒ විතර නෙමෙයි ලංකාවේ අගමැති ගැන කිව්වොත් අපි දන්නේ නෑ. පුද්ගලික වශයෙන් මුකුත් දන්නේ නෑ. ඒතකොට නොදන්න කෙනෙක් ගැන යාඥා කරන්නේ කොහොමද සුද්ධාත්ම උපකාරය නැතුව? මම දන්නේ නෑනේ යුතු ලෙස යාඥා කරන්න. මම දන්නේ නෑනේ යාගේ හැඟීම්. මම දන්නේ නෑනේ යාගේ ආකල්ප මොනවද කියලා. අපි ළඟම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට. වෙන සභාවක කෙනෙක් වෙන්න පුළුවන්. නෑදෑයෙක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම දන්නේ නෑනේ යාගේ ආකල්ප. මම කොහොමද යාඥා කරන්න වෙන කෙනෙක් වෙන්න වෙල? මම කොහොමද වෙන කෙනෙක් වෙන්නේ? මම කොහොමද කැපවීමකට වෙන්නේ? මෙහෙම කරන්නම් ස්වාමීනි මෙහෙම කරන්නම් කියලා වෙන්නේ කොහොමද? මම දන්නේ නෑ. ඒ වෙලාවට සුද්ධාත්මන් වහන්සේගේ උපකාරය වෙනවා. ඊළඟට අලුත් ගිවිසුම මේක අනුමත කරනවාද? පළවෙනි කොන්ති 14 ප්‍රසිද්ධ තැන්වල උමනාවට වැඩිය ප්‍රමාණ ඉක්මවා කතා කරන්න එපා කියලා සීමාවක් වෙන්නලා දෙනවා. ඒ වගේම නොසලකා හරින්නත් එපා. කොහොමද සුද්ධාත්ම පූර්ණත්වයේ බෞද්ධිස්මය මේ දීමනාව ලබන්නේ? අනේ මට එපා මට ලැජ්ජයි වගේ කිව්වොත් කවදාවත් බලෙන් හම්බ වෙන්නේ නැහැ සුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල්. කවදාවත් බලෙන් පූර්ණ කරන්නේ නැහැ. වෙන ඕනම තෑග්ගක් වෙන ඕනම දීමනාවක් වගේ සුද්ධාත්ම පූර්ණත්වයට ඇදහිල්ලෙන් ලබා ගන්න වෙනවා. අපිට උදව් වෙන උපකාර වෙන දෙයක් බව වටහා ගත්තට පස්සේ පියවරක් අරගෙන ලබා ගන්න වෙනවා. ඇදහිල්ලෙන් මට දැන් ලැබුණා කියලා විශ්වාස කරන්න ඕන. ඊට පස්සේ සුද්ධාත්මයන් වහන්සේට සහයෝගය දක්වන්න ඕන. දීමනාව දුන්නු තැනන් වහන්සේට පුංචි සහායක් දක්වන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? මම සහාය වෙන්න ඕන. සුද්ධාත්ම වාදසිම ලැබලා ටිකක් කලනක මම නම් කටවත් ඇරියේ නැහැ. කට ඇරියේ නැහැ. දීමනාව ස්වාමීන් වහන්සේ ගුණාට කට මගේ. ඉතින් මම සහාය දෙයක් කළා මගේ කට හෙල්ලුවේ නැත්තම් කොහොමද අන්‍ය භාෂාවලින් කතා කරන්නේ? අනිත් ඕනම දීමනාවක් වුණත් එහෙමයි. හාස්කම් කිරීමේ බලය උන්වහන්සේ ගුණාට වාහකේ මම නම් මම යන්න ඕන. මම ගිහිල්ලා කියන්න ඕන. මම ගිහිල්ලා කරන්න ඕන. අනිත් ඕනම දෙයක් ඒ කියන්නේ සහයෝගය දක්වන්න ඕන කිව්වේ ඒකයි. සහායක් දක්වන්න ඕනේ. විශ්වාස කරන්න ඕනේ. ලැබුණ බව අදහන්න ඕන. ඊළඟට දිගටම ඒකේ රැඳීලා ඉඳමින් ඒක රැක ගන්න ඕනේ. ඔය භාෂාවක් නම් හොඳට භාවිතා කරන තමයි ඒකේ දක්ෂකම් වැඩි වෙන්නේ. ඔය දවසක් ගිහලා පන්තියට ගිහලා ජපන් භාෂාව ඉගෙන ගත්තොත් මුළු ජීවිතේම ජපන් කතා කරන්න බෑනේ ඒක. පාවිච්චි කරනවා. ඉන්දුනීසියාවේ හිටපු දවස් කීපෙදී ඒ වචන අහන්න ලැබුණා. දැන් ඒව මතක නැහැ. ඒ සමහර කීපයක් ඒ ටික කාලෙට කතා කරන්න උනානේ. මොනවා හරි ඉතින් අපි දන්නවා මෙයා මේක තමයි මේ කියන්නේ කියලා. දේශනා කරනකොට මේ තැන් තැන් වල දෙන වචන අපි දන්නවා අනුග්‍රහය කියයි මනුෂ්‍යයා කිව්වා. ඒ වගේ ප්‍රසිද්ධ වචන ටික කියනකොට අපි දන්නවා. දැන් නම් ඒව මතක නැති වෙනවා. භාවිතා වෙන්නේ නැහැ. ඉන්දුනීසියන් කාර්යය හම්බ වෙන්නේ නැහැ නේද? ඒ නිසා භාවිතා කරන්න ඕනේ දිගටම රැක ගන්න නම්. ඊළඟට තුන්වෙනි කාරණාව සුද්ධාත්ම පූර්ණත්වයට තියෙන සාමාන්‍ය බාධාවල් මොනවද? ලූක් 11:9 ඉඳලා 13 වෙනට යාඥාව සහ ආත්මයන් වහන්සේ ගැන යේසුස් වහන්සේ කියලා දුන්නා. යේසුස් වහන්සේ සාමාන්‍ය බාධාවල් ගැන මෙතනදී විස්තර කරා. සැකය 9 වෙනි 10 වෙනි පදවල දකින්න පුළුවන් සැකය ගැනලා යේසුස් වහන්සේ සැකය ගැන විස්තර කරනවා. ඉල්ලුවොත් ලැබෙයිද? සැකය ඉල්ලුවොත් ලැබෙයිද? යේසුස් වහන්සේ කියනවා මමද කියමේ ඉල්ලන්න. ඊට ලැබේ. ඊට පස්සේ උන්වහන්සේ තව දෙවිදියකින් ඒක කිව්වා. සොයන්න. හම් වෙයි. තට්ටු කරන්න. දොර ඇරෙයි. තුන් විදිහටම කිව්ව එකම දේ. තවත් වගේක් කියනවා. කෑලි වලට කඩලා. එතන පදේ බැලුවොත් එහෙම මොකද 6 පාරක් ඒකම කියනවා දකින්න පුළුවන් වෙයි. ඒක තමයි අපේ හැටි. එකම දේ කීප සැරයක් කියන්න ඕනේ නැත්නම් උඩට වැටෙන්නේ නැහැ. ඒකම කියන්න ඕනේ යේසුස් වහන්සේට. දැන් මෙතන තුනක් තියෙනවා. පදේ එතන කියවලා බලන්න 6 වතාවක් කියලා තියෙනවා එකම දේ ඒ පදේ ඇතුළේදී. බිය. සැකය කියන පිම්ම පැනනට කමක් නැහැ. පස්සේ තවත් පිම්මක් තියෙනවා පයින්ද. බය. ඉල්ලුවොත් ලැබෙයිද කියන එක හරිය ඔන්න දැන් ඉල්ලුවොත් ලැබෙනවා කියලා දැනගත්තා කියමුකෝ. ඊට පස්සේ හිතනවා
ලැබෙන දේ ඇත්තටම හොඳ දෙයක්ම වෙයිද දන්නේ නැහැ. තේරෙනවනේ? මුලදිම ලැබෙයිද කියලා සැකයි ඊට පස්සේ බයයි ලැබෙන දේ අප්සෙට් එකක් වෙයිද දන්නේ නැහැ. ලැබෙන දේ හොඳ නැති දෙයක් එහෙම වුණොත් එහෙම. අපිට තේරෙන භාෂාවෙන් යේසුස් වහන්සේ කියනවා තාත්තගෙන් මාළුවෙක් කිල්ලුවොත් ණයක් දෙන්නේ නැහැ කියලා. බිත්තරයක් කිල්ලුවොත් බෝනස් එක දෙන්නේ නැහැ කියලා තේරෙන රූප වලින් තේරෙන භාෂාවෙන් යේසුස් වහන්සේ කතා කරලා කිව්වා මගෙන් ඉල්ලුවොත් යමක් හොඳ දෙයක් මම දෙන්නේ හොඳ දෙයක් තමයි කියලා. ඉල්ලන්නන්ට සුද්ධාත්මය දෙන්නේ නැද්ද කියලා ඇහුවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චීන තාත්තා කෙනෙක් නම් ණයක් දෙන්න පුළුවන්. ඉන්දුනීසියන් කාරයෙක් නම් තාත්තා ණයක් දෙන්න පුළුවන්. මොකද ඒ රටවල ණයින්ව කනවනේ. නමුත් දෙවියන් වහන්සේ නම් ඉල්ලන දේ තමයි දෙන්නේ. හරිද? ඊළඟට තමන් සුදුසු නොවේ කියලා හිතන එක 13 වෙනි පදයේ. සමාව ලැබුණත් හොඳ කිතුණුවෝ ඉන්නවනේ සුපර් කිතුණුවෝ. ඒ අයට තමයි හොඳ දේවල් ලැබෙන්නේ. අපිට ලැබෙන්නට වැඩිය කියලා ඒ වගේ සමහරලාට මතයක් තියෙනවා. මේව කටින් කියන්නේ නැහැ. නිකන් ඡායාවක් වගේ හැඟීමක් සමහර අය අතර වැඩ කරනවා. ඒක නිසා තමයි අපි හැමෝම උරුම අයිතිවාසිකම් අරගෙන එක වගේ නැගිටින්නේ නැත්තේ. සමහර අයගේ හිත ඇතුලේ පුංචි හැඟීමක් තියෙනවා. හොඳට ජීවත් වෙනකොට හොඳට ඉන්නකොට එයාට දෙවියන් වහන්සේ හොඳට බලනවා කියලා. එයා දිහාව. එක්තරා විදියක ඇත්තක් තියෙනවා තමයි. හැබැයි ස්වාමින් වහන්සේ වර්ග කරලා සලකන්නේ නැහැ. එතන වෙලා තියෙන්නේ අර ඉටු කරන්න තියෙන කොන්දේසිය ඉටු කරන එක්කෙනාට කිතුණුවා. ඉටු කරන්න අවශ්‍ය කොන්දේසිය ඉටු කරන කිතුණුවට වරප්‍රසාදෙ නිකම්ම හම්බ වෙනවා. ඒක දිහා බලන් ඉඳලා කොන්දේසිය ඉටු කරන්න බැරි එක්කෙනෙක් කියන්න පුළුවන් හොඳට ඉන්න අයට තමයි දෙවියන් වහන්සේ හොඳට සලකන්නේ. සම්කිසි කොටසකට විශේෂ විදිහට සලකනවා කියලා. තමුන් කරන්න ඕන දේවල් වගේක් තියෙනවනේ කොහොමත් එදා ඉඳලා අද වෙනකම් බයිබලේ කොන්දේසි වගේක් තියෙනවා. ඒ කොන්දේසි ඉෂ්ට කරනකොට නිකම්ම සඵලත්වයේ ළඟා වෙනවා. අමුතුවෙන් හොහේ යන්න ඕනේ නැහැ. ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ මිනිස්සයා වගේ යම්කිසි දේවල් වගේක් තියෙන ඒව කරනවා නම් ඔහු සඵල වෙනවා. ඒතර සඵල නොවන මිනිස්සයා අර ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ ඉන්න මිනිස්සයා කරන්නේ නැති දේ කරන දේවල් කරන්නේ නැතුව ඉන්න මිනිස්සයා කියාවි. දෙවියන් වහන්සේ එක්තරා විදියක කට්ටියකට විතරක් තමයි ආශිර්වාද කරන්නේ. දෙවියන් වහන්සේගේ දේවල් ලැබෙන්නේ එක්තරා විදියක කොටසකට විතරයි කියලා. ඒක හැමෝටම උරුමයි. ඔයා ඒ කොටසට අයිති වෙන්නයි තියෙන්නේ. කොටස කියන්නේ ඒ ජන කොට්ටාශය කියන්නේ කොන්දේසි ඉටු කරන කොටස. කොන්දේසි ඉටු කරන සෙනඟ. ඒ සෙනඟට ඔයාට අයිති වෙන්න විතරයි තියෙන්නේ. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ තෝර දෙන්නේ නැහැ. ඉල්ලන කෙනෙකුට තාත්තා කෙනෙක් යහපත් දේ දෙනවා වගේ මගෙන් ඉල්ලන්නාට සුද්ධාත්මය ඉල්ලන්නාට දෙන්න. ඕන විදිහට දෙන්න. කිව්වොත් එහෙම අන්න පල්ලෙහා පොඩි බෙල්ලයක් ගහනවා තේ වෙලාවට පල්ලෙහා අතන කවුන්ටරේට නැත්තම් මේ පල්ලෙහා මේස ළඟට ඇවිල්ලා තේක ගන්න තේක නැත්තම් ඩ්‍රින්ක් එක ගන්න කියලා ඔන්න කියනවා ඔයගොල්ලන්ට. එතකොට ගියේ එක්කෙනාට තේ හම්බ වෙයි. නොගියොත් ඉතින් කරන්න දෙයක් නැහැ නේද? තේ හම්බුන්නේ නැහැ. එතකොට කියනවාද වෙනම කට්ටියකට තමයි තේ දුන්නේ කියලා. ඔයා ගිහලා නැතුව. සමහර අය අපි වැඩ කරන්නේ ක්‍රිස්තියානිකාරය වැඩ කරන්නේ මෙන්න මේ වගේ සමහරලාට. ඔයාට කරන්න කියලා තියෙන දේ කරන්නේ නැතුව ඒ වරප්‍රසාදේ ලැබුණ නැති වුනහම අපි පිටට දාගන්නවා අපි අනේ වටින්නේ නැහැ නේ කියලා හැඟීම. අනේ අපි වෙනස් කියලා මම්ම වර්ගයක් ඇති කරගන්න බලනවා. මම්ම වෙනසක් ඇති කරගන්න බලනවා. ලූක් 11:13 කියන්නේ ඉල්ලන හැමෝටම දෙනවයි කියලා. ආත්මයන් වහන්සේගෙන් පිරෙන්න ඕන නම් කෙනෙක්ට කියන්න මට යාඥා කරන්න කියලා. වෙන කෙනෙක්ට ගිහලා කියන්න. අනේ මට යාඥා කරන්න. මට පිරෙන්න යාඥා කරන්න කියලා කියන්න කියලා. වෙන කෙනෙක් නැති වෙලාවක් නම් එහෙම ඒත් කමක් නැහැ. තමුන් ගැන යාඥා කරගන්න පුළුවන්. වැදගත් වෙන්නේ පාවුල්තුමා කියන වගේ අපි පටන් ගන්නකොට කියපු පදේදී කියනවා වගේ සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්න නිතරම පිරෙමින් ජීවත් වෙන්න නම් ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න කරදර ගොඩක් වෙනවා කියලා ඌට තේරෙන නිසා තමයි ඌ ඒකේ වැදගත්කම අපිට කියලා දෙන්නේ. තියෙන්න පුළුවන් බාධා වලට සමාවිල්ලන්න වැරදි කියලා දන්න අංශ වලින් අයින් වෙන්න ඉල්ලන්න කට ඇරලා කතා කරන්න ලැබුණා කියලා විශ්වාස කරන්න ලැබුණු දේ රැක ගන්න වෙන ඕනම දීමනාවකට යාඥා කළා වුණත් ඒක භාවිතා කරන්න තැනක් හොය ඉන්න බලන්න. ඔයා යාඥා කළ ඉල්ලනවා සුව කිරීමේ දීමනාව. ඔයා හොයන්න තැනක් ඒක භාවිතා කරන්න තැනක්. හාස්කම් කරන දීමනාවක් ඉල්ලට ආසාව වෙලා යාඥා කරනවා නම් ඒක භාවිතා කරන්න තැනක් හොයන්න. හාස්කම් කරන්න තැනක් හොයන්න. එහෙම නැතුව අන්‍ය භාෂාවෙන් පුරවන්න ස්වාමිනී. කරන් ඉඳලා හරියන්නේ නැහැ. කතා කරන්න ඕන.
සුව කිරීමෙන් පුරවන්න ස්වාමිනී. ගෙදර ගිහිල්ලා ටීවී බලලා හරියන්නේ නැහැ. ලෙඩ හොය යන්න ඕන. හාස්කම් කිරීමේ දීමනාවෙන් මට දෙන්න දෙයි ස්වාමිනී. ඊට පස්සේ වෙනතන ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ. එහෙනම් ඉස්සරහට එන්න ඕන. බලවත් දේවල් කරගෙන යන්න ඕන. අන්න ඒ වගේ ඒක කරන්න තැනක් හොයන්න. ඉදිරිපත් වෙන්න තැනක් හොයන්න හැමතිස්සෙම. මෙහෙම කියවනක් තියෙනවා. ඒ හැම දීමනාවක්ම වර්ධනය වෙන්නේ ඇතුලේ තිබීමෙන් නෙවෙයි පිටතදී පාවිච්චි කරනු ලැබීමෙන්. දීමනාවක් වර්ධනය වෙන්නේ පුද්ගලයා තුල තිබීමෙන් නෙවෙයි පිටතදී පාවිච්චි කිරීමෙන්. පූර්ණ වීම කියලා කියන්නේ අවසානයක් නැතුව වෙන දෙයක්. සුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා කියලා කියන්නේ කවදාවත් ඉවර කරන්න බැරුව ඉවර වෙන්නේ නැති දෙයක්. එපිස 5 8 වෙනි පදයේ තියෙන ඒ වචනේ තේරුම present continuous tense කියන්නේ වර්තමානයේ දිගටම සිදුවෙන ක්‍රියාවක් කියන ගණයට අයිති වෙනවා ව්‍යාකරණවලදී. ඒ කියන්නේ ඒක දිගටම වෙමින් පවතින being filled. පිරමින් පිරෙන්න. සුද්ධාත්මයෙන් පිරමින් පිරෙන්න. දිගටම පිරමින් පවතින්න. මෙන්න මේ වගේ වචනයක් එතනදී සඳහන් කරන්නේ. ඒක තමයි අපිට තියෙන අභියෝගය. කරදර, ප්‍රශ්න, අමාරුකම් තියෙන දේවල් ජයග්‍රහණය කරන්න අපි තුල තියෙන අපි තුල උන්වහන්සේ දීලා තියෙන යම්කිසි බීජයක් වගේ යම්කිසි දෙයක් තැන්පත් කරලා තියෙන දෙයක්. ඒකෙන් නිකුත් කරන බලයක්. මේක කලත්තා ගන්න. මේක නැගිට්ටුවා ගන්න සුද්ධාත්ම බෞතිස්මේ සුද්ධාත්මයන් වහන්සේගෙන් අපි දිගින් දිගට පූර්ණ වෙමින් පවතින්න ඕන. නොකඩවා පූර්ණ වෙමින් පවතින්න. අමතක කරන්නේ නැතුව පූර්ණ වෙමින් පවතින්න. ඒක අමතක කරපු වෙලාවේ හැරි නොසලකා හරපු වෙලාවේ හැරි ඔයාගේ ජීවිතේ තියෙන්න යුතු ඒ ගුණාත්මක බව ප්‍රමිතිය රඳා පවත්වා ගන්න අමාරු වෙනවා. එතනින් එහාට සුද්ධාත්මයන් වහන්සේ තුල යැපීම අඩු වෙන්න පටන් ගන්න වෙලාවේදී. මේකයි සුද්ධාත්ම පූර්ණත්වයේ තියෙන වැදගත්කම. මේ පාඩම අද මෙතනින් ඉවර වෙනවා.